ආයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන අවධානය දවස උණුසුම් කළ පුවත් සිරස්තල වෙත අවශ්‍ය වූහොත් ඉදිරියේදී සංචරණ සීමා පනවන බව යුද හමුදාපති කියයි. මෙරට වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් ඊයේ දිනයෙන් කොළඹින් ආසාදිතයින් 755ක් සමස්ත මරණ සංඛ්‍යාවත් 800 සීමාව ඉක්මවයි. තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කරයි. ජනතාව සංචරණයේ සීමා නොකළොත් වෛරස ව්‍යාප්තිය තවත් ඉහළ යා හැකි. සෞඛ්‍යාංශ අනතුරු අඟවයි. කොවිඩ් පාලන කමිටු අසාර්ථකයි. ජනතාව ගැන අනුකම්පාවක් ඇත්නම් කැබිනට් මණ්ඩලය බලය ගන්න. හිටපු අගමැති රනිල්ගෙන් ඉල්ලීමක්. වහාම සර්වපාක්ෂික සමුළුවක් කැඳවන්න. අවශ්‍ය තීන්දුව තීරණ ගන්න. අපේ සහය දෙන්න අපි ලෑස්ති. දේශපාලනය පස්සේ කරමු. විපක්ෂය කියයි. කිසිම ක්‍රියාමාර්ගයක් සහ මුලින්ම අපි ප්‍රතික්ෂේප කරලා නැහැ. පළාත් හෝ දිස්ත්‍රික් අතර අවශ්‍ය වූහොත් සංචරණ සීමා පනවනවා. ඇමති ජීඑල් කියයි. පොහොර ගැටලුවෙන් පීඩා විඳින ගොවි ජනතාව. පොහොර තහනම තුන් බියකට පාර කැපීමක්. විපක්ෂ නායක සජිත් කියයි. ප්‍රථමයෙන් දේශීය පුවත් රට වසා දැමීමේ කිසිදු තීරණයක් මේ වන තෙක් ගෙන නොමැති බවත් ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නොවන බවත් යුද හමුදාපති ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා පවසනවා. එමෙන්ම අවශ්‍ය වූහොත් ඉදිරියේදී සංචරණ සීමා පැනවීමට කටයුතු කරන බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ අතර මෙරටින් වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනෙන් වාර්තා වුණා. මෙරටින් මෙතෙක් වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනෙන් වාර්තා වුණා. ඊයේ දිනේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 2672ක් තහවුරු වී ඇති බවයි වසංගත රෝග විද්‍යායකගේ සඳහන් කළේ. ඊයේ දින හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබුණා. එම සංඛ්‍යාව 755ක්. ඒ අතර කැස්බෑවෙන් ආසාදිතයින් 180 දෙනෙකු සහ පිළියන්තලින් ආසාදිතයින් 180 දෙනෙකු තහවුරු වූ බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. එසේම කොළඹ මහනගර සභා සීමාවෙන් වාර්තා වූ 131 දෙනෙකුද ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතර වනවා. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 323 දෙනෙකු, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 234 දෙනෙකු වාර්තා වී තිබුණා. අනෙක් ආසාදිතයින් 1347 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබුණා. ඊයේ දවස් තුලදී අපේ රටෙන් 2600කට අධික ප්‍රමාණයක් රෝගීන් වාර්තා වීමෙන් පැහැදිලි වෙන්නේ මේ රෝගය අපේ රට තුල හැම දිස්ත්‍රික්කයකම පායේ යම්කිසි ව්‍යාප්තියක් තියෙනවා. ඒ ව්‍යාප්තිය ඉදිරියේදී දිගින් දිගටම සිදු වෙන්න පුළුවන් යම්කිසි විදියකින් ජනතාවගේ සංචරණවල සීමාවක් නැත්නම්. නමුත් අපි මේ රෝගයේ වාර්තා වීම දිහා බලනකොට අපිට පැහැදිලිවම අපි දකිනවා මේ මුළු රටම එක වතාවකටම යම්කිසි විදියකින් සංචරණ සීමා පැනවීමට අවශ්‍යතාවයක් අත්‍යවශ්‍යකමක් මේ අවස්ථාවේදී පෙනෙන්නේ නැහැ. අපිට තවදුරටත් මේ කළමනාකරණය කරන්න පුළුවන් කියලා අපිට හැඟෙනවා. වැදගත් වෙන්නේ අත්‍යවශ්‍ය කාරණයකට නැතුව ගෙදර ඉඳීම. අපි සංචරණ සීමා වලින් අපි බලාපොරොත්තු වෙන්නේත් ඒක යම්කිසි කෙනෙක් තවත් ප්‍රදේශයකට යෑම ගමන් කිරීම වැළැක්වීම. එය සොයන්නම කරනවා නම් ඉතාමත්ම හොඳයි. එය තමුන්ට අත්‍යවශ්‍ය නැති ගමනක් තියෙනවා නම් ගෙදරට වෙලා ඉන්න එක නීතියක් දාලා යම්කිසි විදියකින් සීමාවක් පනවලා වැටකඩලු ගහලා ගෙදර තියනවට වඩා තමුන්මම ස්වයං වාහනයක් අරගෙන ගෙදර ඉන්නවා නම් මේ අවස්ථාවේදී ඉතාමත්ම සුදුසුයි. සියලුම දෙනාගෙන් ඉල්ලා හිටින්නේ එය අත්‍යවශ්‍ය රාජකාරී වැඩවලට සහ නිවසේ අත්‍යවශ්‍ය කටයුතු වලට පමණක් එළියට ඇවිල්ලා අනිත් අවස්ථාවලදී පුළුවන් හැම අවස්ථාවකම නිවසට වී සිටිනවා නම් හැමදෙනාම අපිට මේ තත්ත්වය පාලනය කරගන්න පුළුවන් වෙනවා. අපි බලාපොරොත්තු නොවන ප්‍රමාණයේ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙලා තියෙනවා. හැබැයි මේ වාර්තා වීමට හේතුවත් මේ වෙන විට බොහෝ වෙලාවට තමන්නාසලා දන්නවා ඇති. පහුගිය දින කිහිපය තුළ අතපසු වී එහෙමත් නැත්නම් ප්‍රමාද වී තිබුණු සියලු PCR පරීක්ෂණ සම්පූර්ණයෙන් ඉවර කරලා අර තිබුණු බැක්ලොග් එක නිවැරදි කිරීම නිසා තමයි මේ සියල්ල එකතු වුණේ. ඒකට එක හේතුවක්. නමුත් මේ රෝගීන් වැඩිවීමේ ප්‍රවණතාවය සම්පූර්ණයෙන් අඩු වීමයි කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. එන්නත් කිරීමේ වැඩසටහනත් ආරම්භ කරලා තියෙනවා. මේ දක්වා එන්නත් ලබාගෙන නැති අය ඒ එන්නත් ලබා ගැනීමට කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඉන්දියාවෙන් පුද්ගලයන්ගේ පැමිණීම නැවත දැනුම් දෙනතුරු නවත්තලා තියෙනවා. ඊයේ
දින මෙරටින් කොවිඩ් මරණ 15ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 800 සීමාව ඉක්මවා ගියා. එම සංඛ්‍යාව සටහන් වන්නේ 801ක් ලෙසයි. අද උදැසන සිට තවත් දිස්ත්‍රික්ක 5ක පොලිස් බල ප්‍රදේශ 8කට අයත් ග්‍රාම නිලධාරී වසම් 16ක් හොදකලා කිරීමට කටයුතු කර තිබුණා. අද උදැසන සිට ගම්පහ දිස්ත්‍රික්කයේ මහර පොලිස් බල ප්‍රදේශයේ ඇටිකෙහෙල්ගල්ල බටහිර කේසී සිල්වා, කටාන පොලිස් බල ප්‍රදේශයේ කදිරාන උතුර ඇටඹගහවත්ත ගම්මානය, කදිරාන දකුණ පේශකර්ම ගම්මානය, වත්තල පොලිස් බල ප්‍රදේශයේ සේදවත්ත මහපමුණුගම කොටස, කුංජගහවත්ත 44 වන පටුමග, නිල්සිරිකම 3 සහ 7 වන පටුමග හොදකලා කිරීමට කටයුතු කර තිබුණා. එසේම අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්ත කණ්ඩිය පොලිස් බල ප්‍රදේශයේ නවමෙදගම කොටස, බක්මීදෙනිය රන්හෙලගම කොටස, සේරුපිටිය ග්‍රාම නිලධාරී වසමේ සේරුපිටිය උප කොටසද හොදකලා කිරීමටයි කටයුතු කෙරුණේ. එසේම රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර පොලිස් බල ප්‍රදේශයේ අංගම්මන, කළුතර දිස්ත්‍රික්කයේ මොරගහහෙන පොලිස් බල ප්‍රදේශයේ පලන්නරුව, කේරළකම, කුඹුක බටහිර, හොරණ පොලිස් බල ප්‍රදේශයේ නර්තනගල, මොනරාගල දිස්ත්‍රික්කයේ මොනරාගල පොලිස් බල ප්‍රදේශයේ බෝහිටිය යන ගම්මාන හොදකලා කිරීමට පියවර ගෙන තිබුණා. එසේම ගම්පහ දිස්ත්‍රික්කයේ දිවලපිටිය පොලිස් බල ප්‍රදේශයේ අස්වැන්නවත්ත නැගෙනහිර, කොටදෙනියාව පොලිස් බල ප්‍රදේශයේ හීරලුකෙතර, අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්ත කණ්ඩිය පොලිස් බල ප්‍රදේශයේ කදිරපුර, දෙහිඅත්ත කණ්ඩිය චන්දන කොටස, දෙහිඅත්ත කණ්ඩිය දොලකන්ද කොටස, කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඹුක්කැටේ පොලිස් බල ප්‍රදේශයේ තෙත්තවැල්ගාල, නිරාවිය, උප්පුවේලි පොලිස් බල ප්‍රදේශයේ අම්බුවාලිපුරම්, ත්‍රිකුණාමලය පොලිස් බල ප්‍රදේශයේ ඕර්ස්හිල්, මඩ්කෝ, ලිංගනගර, චීනවරාය නගරයේ පොලිස් බල ප්‍රදේශයේ චීනවරාය, ලංකාපාලම සහ ධාන්‍යගම 1, කාවට්ටිකුඩා, සමන්පුර, දීවර ගම්මානය සහ ධාන්‍යගම 2, කළුතර දිස්ත්‍රික්කයේ පානදුර දකුණ පොලිස් බල ප්‍රදේශයේ නාරම්පිටිය යන ග්‍රාම සේවා වසම් අද උදැසන සිට හුදකලා භාවයෙන් ඉවත් කිරීමටත් පියවර ගෙන තිබුණා. කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසෙන් COVID-19 ආසාදිතයින් 21 දෙනෙකු තහවුරු වී ඇති බව කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා. මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන මස්කෙලිය ග්ලැන්ටිල් වතුයායේ ප්‍රධාන කාර්යාලයේ ලිපිකාරණයකට COVID-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් එම කාර්යාලය තාවකාලිකව වසා දැමීමට මස්කෙලිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන තිබුණා. කොවිඩ් වෛරස ව්‍යාප්තිය සලකා අද සිට දින 3ක කාලයක් බෙලියත්ත නගරයේ සියලුම වෙළඳ සැල් තාවකාලිකව වසා දැමීමට එම වෙළඳ සංගම් පියවර ගෙන තිබෙනවා. නිරෝධායන නීති සහ නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකිරීම හේතුවෙන් අලුත් අවුරුද්දෙන් පසුව නව කොවිඩ් පොකුරක් රට තුළ නිර්මාණය වුණේ ජනතාවගේ වගකීම නිසි ආකාරයෙන් ඉටු නොකිරීම හේතුවෙන්. කෙසේ වෙතත් තවමත් රට තුළ ඇතැම් පුද්ගලයන් නිසි නිරෝධායන නීති අනුගමනය නොකරමින් කටයුතු කරන අයුරු අපට දක්නට ලැබෙනවා. නුවරඑළිය නගරයේ පැරණි නගර සභා ශාලාව අසල පවත්වාගෙන යන ඉරිදා පොළභූමියේ ව්‍යාපාර කටයුතු සිදු කරන ඇතැම් ව්‍යාපාරිකයන් සහ පොළභූමියෙන් භාණ්ඩ මිලදී ගැනීමට පැමිණෙන ඇතැම් පරිභෝගිකයන් සෞඛ්‍ය මාර්ගෝපදේශ නොපිළිපදිමින් කටයුතු කරන බව නුවරඑළිය ප්‍රදේශවාසීන් පවසනවා. නුවරඑළිය මහනගර සභාවේ අනුමැතියට යටත්ව නුවරඑළිය ඉරිදා පොළ පවත්වාගෙන යන අතර එම පොළෙහි වෙළඳාම් කිරීම සඳහා නුවරඑළිය වැලිමඩ කැප්පෙටි පොළ යන ප්‍රදේශවල ව්‍යාපාරිකයන් පැමිණෙන බවත් එම පොළ භූමියෙන් භාණ්ඩ මිලදී ගැනීම සඳහා නුවරඑළිය ප්‍රදේශයේ විශාල පිරිසක් පැමිණෙන බවයි අපට වාර්තා වුණේ. පුද්ගල දුරස්ථභාවය නොමැතිව සහ මුඛ ආවරණ නිසි ලෙස නොපැළඳ ඇතැම් ව්‍යාපාරිකයන් ව්‍යාපාර කටයුතු සිදු කරන ආකාරය අපට දැකගත හැකි වුණා. මේ ගාල්ල නගරයේ දර්ශනයි. ගාල්ල නගරයට ගිය අපට දැකගත හැකි වුණේ ඇතැම් පුද්ගලයන් මුව ආවරණ නිසි ලෙස නොපැළඳ කටයුතු කරන ආකාරයයි. මේ අතර යටියන්තොට ප්‍රදේශයේ නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන පුද්ගලයන් සොයා පොලිසිය විශේෂ මෙහෙයුමක් දියත් කර තිබුණා. මේක බස් එකේ කොට වුණාම හැම කෙනෙකුටම මාස්ක් එකක් දාගන්න කියනවා. කවදාද මාස්ක් එකක් නැතුව යන්න බෑ. ඒ වගේම මේක දුර තියාගන්න ඕන. නමුත් මේ මෙතන ප්‍රශ්න තියෙනවා. විශේෂයෙන්ම මේ මුහුණු ආවරණ නොපැළඳීම සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමේදී පොලිසිය විශේෂ කණ්ඩායම් යොදවා තිබෙනවා. සමහර අවස්ථාවලදී පොලිස් නිලධාරීන් අදාළ පුද්ගලයන් ඔසවාගෙන යාමක් දක්නට ලැබෙනවා.
මේ ඔසවාගෙන යාම සිදු කිරීම පිළිබඳව අදාළ විමර්ශන කණ්ඩායම් වෙතින් ඒ වගේම මෙම පොලිස් නිලධාරීන් වෙතින් සොයා බැලීමේදී අනාවරණය වී තිබෙන්නේ. මෙම පුද්ගලයන් පිළිබඳව බුද්ධි අංශ මගින් තොරතුරු ලබාගෙනයි මේ ආකාරයේ වැටලීම් කරන්නේ. එම ඔසවාගෙන යනු ලබන පුද්ගලයන් නිරන්තරයෙන්ම නිරෝධායන රීතිවලට අනුගතව කටයුතු නොකරන බවට බොහෝ අවස්ථාවලදී නිරීක්ෂණය කරමින් තොරතුරු ලබා ගන්නවා. මුහුණු ආවරණයක් නොපැළඳීමේ වරද අත්අඩංගුවට ගත හැකි වරදක් වෙනවා. මෙය සිදු කරනු ලබන්නේ ජනතාව තලා පෙළීමට, ඔවුන්ගේ මූලික අයිතීන් උල්ලංඝනය කිරීමක් සිදු කිරීමට නොවේ. මෙවැනි තත්ත්වයන් යටතේ අනෙක් අයට මේ රෝගය බෝවීම වළක්වා ගැනීමට අවශ්‍ය පියවරක් ලෙසයි. පසුගිය පැය 24ක කාලය තුල නිරෝධායන රීති උල්ලංඝනය කිරීම, මුහුණු ආවරණ නොපැළඳීම සම්බන්ධයෙන් පුද්ගලයන් 351 දෙනෙක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ දක්වා කාලය තුල අත්අඩංගුවටගෙන ඇති මුළු සංඛ්‍යාව 7316ක් පමණ වෙනවා. කොවිඩ් වෛරසය සීක්‍රයෙන් පැතිර යාම හේතුවෙන් කොවිඩ් මර්ධනය සඳහා ක්‍රියාමාර්ග සහ දැඩි තීන්දුව తీරන ගැනීමට විශේෂ ක්‍රියාකාරී කාර්යසාධක සමාලෝචන කමිටුවේ විශේෂ රැස්වීමක් අද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාකාරයේදී පවත්වා තිබෙනවා. මෙහිදී කොළඹ කළුතර ගම්පහ යන දිස්ත්‍රික්කවලට ප්‍රමුඛතාවය ලබා දෙමින් අනෙකුත් දිස්ත්‍රික්කවලද කොවිඩ් එන්නත් කරන වැඩපිළිවෙල කඩිනමින් ශක්තිමත් කිරීම, ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශවල දැනට ක්‍රියාත්මක එන්නත් කරන මධ්‍යස්ථාන ප්‍රමාණය දෙගුණයක් දක්වා වැඩි කිරීම, දිස්ත්‍රික්ක මට්ටමින් රසායනාගාර වැඩි කිරීම තුළින් PCR පරීක්ෂණ ප්‍රමාණය තවදුරටත් වැඩි කිරීම සහ ශනික ප්‍රතිදේහ පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡාවට ලක් කර තිබෙනවා. සේවක හිඟේ හේතුවෙන් වසා දමා ඇති රෝහල් පිළිසකර කර කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට කඩිනමින් සූදානම් කළ යුතු බව පූජ්‍ය මුරුතෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. අද අපට පේනවා මේ කොරෝනා පළවන රැල්ලෙන් ජයගත්තත් අපි ඒ ජය සියල්ලක්ම තිබුණේ අඩුවට ගිනි වගේ පැත්තකටයි. අද තුන්වෙනි රැල්ල සීමා කරන්න බැරි තත්ත්වවලද පැනනගින් පවතිනවා. අද අපට පැහැදිලිව පේනවා රෝහල් වල තත්ත්වය මොකක්ද කියන එක. මම හිතනවා මේ මොහොත වෙනකොට රෝගී සාත්තුවට එන්නේ හෙද නිලධාරීන් 246ක් දැනට රෝගී පත්තර පත්තරලා ඉන්න මේ කොරෝනා වෛරසනේ හැදිලා. මේම සත්‍ය වාර්තා අපි දෙන්නේ. ආණ්ඩුව වගේ බොඩු වාර්තා අපි දෙන්නේ නැහැ. අයිය අපි සත්‍ය වාර්තා දෙන්නේ මේෙන් ආරක්ෂා වෙන්නට, ආරක්ෂා කරගන්නටයි. අද බලපුවාම ඇඳන් සංඛ්‍යාව මදි රෝගීන්ට, සාප සේවකයන් මදි රෝගීන්ට, පුහුණු හෙද නිලධාරීන් මදි අද රෝගී සාත්තුවට. අවිල්ලා තිබෙනවා මේක. එන්න ව්‍යාප්ත වෙනවා. දැන් මේ ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ විමර්ශන වාර්තා බලුවොත් මේක තිබෙන්නේ මොකද්ද? සැප්තැම්බර් 1 වෙනිදා ඉඳලා කොවිඩ් මරණ 20800 දක්වා වර්ධනය වේ කියලා මේ වාර්තාවේ දාලා තිබෙනවා. මේක අපි ළඟ විතර නෙමෙයි ආණ්ඩුවේ මේක තිබෙනවා. ඇඳන් 1200ක් හදලා දැම්මයි කියලා කියන එකෙන් මේක ජය ගන්න පුළුවන් කමක් නැහැ මේක. මම එතෙන්දී ඉල්ලීමක් කරනවා. අද සෑහෙන්න රෝහල් වහලා තිබෙනවා සේවක සංඛ්‍යාව නැතුව. අලුතෙන් වේදන් කළ බිල්ඩින් හදන්න අවශ්‍ය නැහැ. දැනට පවත්වාගෙන යන්න බැරි රෝහල් පරිසංස්කරණය කරලා මේ රෝහල් ගන්න ඉක්මන් කරලා. මේ දවස්වලත් සෞඛ්‍ය සේවාවේ ඉන්න වෛද්‍යවරු, එදෙහෙදියන්, සෙසු, සාත්තු සේවක සේවිකාවන් ඇතුළු සියලුම දෙනා විශාල කැපවීමක්, විශාල පරිත්‍යාගයක් මේ දිනවල කරනවා. නමුත් ඔවුන්ගේ ප්‍රශ්න ගැන හිතන්නවත් කවුරුවත් කතා කරන්නවත් නායකහරු විතරයි දැන් ඉන්නේ. කවුරුත් හොයා බලන්නවත් නැහැ. ඒ නිසා අපිට යුද සමයේදී අපි කිව්වා අපි වෙනුවෙන් අපි කියලා. දැන් ආයි යලිත් වරක් අපි වෙනුවෙන් අපි විතරක් වීයාගෙන යනවා. ඒ නිසා මුළු රටේම ජනතාවගෙන් අපි ඉල්ලා හිටින්න කැමති හැම ගමකම සෞඛ්‍ය ආරක්ෂක කමිටුවක් පිහිටුව ගන්න. මේ ප්‍රශ්නෙට අපි මුහුණ දෙමු. පිටගම් වල අයට මේ ගමට එහෙම වළක්වලා ගමේ ඉන්න රෝගීන්ට අවශ්‍ය උපදෙස් මොන ක්‍රමෙන් හරි ලබලා දීලා අපේ ජනතාව අපි රැකගමු. මේ රටේ නියම තත්ත්වය අපිට දැනගන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ මාධ්‍යවේදීන් නිසා. මේ සමගම මාධ්‍යවේදීනොත් විශාල මෙහෙවරක් රට ඇතුලේ සිදු කරනවා. ඒ නිසා අපි රජෙන් සහ වගකියයුතු අංශවලින් ඉල්ලා හිටිනවා කරුණාකරලා මාධ්‍යවේදීන් විශාල මෙහෙවරක් මේ දවස්වල සිදු කරනවා මේ කොරෝනා ප්‍රශ්නයත් සමගම සෙසු ප්‍රශ්නත් පිළිබඳව. ඒ නිසා වුන්ටත් මේ එන්නත් දීම පිළිබඳව විශේෂත්වයක් සලසලා කටයුතු කරන්න කියලා ඉල්ලා සිටීමට කැමැතියි. මම හිතනවා ඒක ඉෂ්ට වෙයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා මාධ්‍යවේදීන් කරන කාර්යභාරය සුළුපටු නොවන නිසා. අවධානය දැන් ලැබුණු විශේෂ පුවතක් වෙතයි. අද දිනේදී මෙරටින් නව කොවිඩ් ආසාදිතයින් 1581 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කළා. COVID-19 වෛරසය පාලනය සඳහා අවශ්‍ය වූහොත් දිස්ත්‍රික්ක හෝ පළාත් අතර සංචලන සීමා පැනවීමට පියවර ගන්නා බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී.
දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට පළාතෙන් පළාතට අවශ්‍ය පරිදි ඒවා පනවලා ක්‍රියාත්මක කිරීමට රජය සූදානම්. කිසිම ක්‍රියාමාර්ගයක් මුලදී සහ මුලින්ම අපි ප්‍රතික්ෂේප කරලා නැහැ. මේ COVID-19 තත්ත්වය දිනෙන් දින වෙනස් වන තත්ත්වයක්. එම නිසා ඒ වසංගතය පාලනය කිරීම සඳහා අවශ්‍ය සියලුම පියවර ගැන සිතලා බලලා ඒ ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට රජය සූදානම්. එසේ කිරීමේදී සාධක රාශියක් සැලකීමට භාජනය කිරීමට සිදුවන. ආර්ථිකයට සම්බන්ධ සාධක අපේ ජනතාවගේ ජීවනෝපාය මාර්ග ආදායම්. ඉතින් ඒ සියලුම සාධක සැලකීමට භාජනය කරලා කිසිම ක්‍රියාමාර්ගයක් ඒකාන්ත ලෙස ප්‍රතික්ෂේප කරන්නේ නැතිව අවස්ථාපිත සාධක අනුව මේ තත්ත්වයේ දිනෙන් දින වර්ධනය වන ආකාරයට ඒ ගැන සිතා බලලා අවශ්‍ය තීරණ ගැනීමට අපේ රජය නිරන්තරයෙන්ම සූදානමින් සිටිනවා. රජය තුළ තිබෙන්නේ ප්‍රායෝගික නම්‍යශීලී ආකල්පයක්. අපේ පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ සම්බන්ධයෙන් මේ වන විට සක්‍රීය දායකත්වයක් COVID-19 ව්‍යසනය මැඩ පැවැත්වීම සඳහා ලබා දෙමින් තිබෙනවා පක්ෂයක් හැටියට. මේ වන විට පියවර අරන් තියෙනවා ලංකාවේ ඒ අත්‍යවශ්‍ය රෝහල් 13ක අපේ පක්ෂයේ වියදමින් සහ අපේ පක්ෂයේ ශ්‍රමදායකත්වයෙන් නව වාට්ටු 13ක් නිර්මාණය කිරීමට. ඒ වාට්ටු නිර්මාණය කිරීමේ කටයුතු අපි ඊයේ දිනේ පටන් ගත්තා. පළවෙනි වාට්ටුව අපි හිතන්නේ හෙට උදේ වෙනකොට අපිට ලබා දෙන්න පුළුවන් වෙයි සෞඛ්‍ය සේවයට. ඒ වගේම අනිද්දා දිනේ වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා මෙම වාට්ටු 13ම ලබා දෙන්න. සෑම වාට්ටුවකම වෛද්‍ය කාර්ය මණ්ඩලයට අවශ්‍ය පහසුකම් සහ රෝගීන් 50 දෙනෙකුට අවශ්‍ය ඇඳම් 50ක් සහ ඒ අවශ්‍ය පහසුකම් ලබා දීමට අපි කටයුතු කරනවා. මෙය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කරන කාර්යයක් හැටියට තමයි සිදු කරන්නේ. රටෙහි වත්මන් ව්‍යසනකාරී තත්ත්වයට සර්වපාක්ෂික සමුළුවක් ඇඳවා අවශ්‍ය තීන්දුව తీරන ගැනීමට විපක්ෂයේ පූර්ණ සහයෝගය ලබා දීමට සූදානම් බව සමගි ජනබල වේගය පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අපේ ආරංචි මාර්ග අනුව ප්‍රභේද දෙක තුනක් පෙබ්‍රවරි මාසයේ සිට මේ රටේ පැතිරිලා තියෙන බවත් ඒක කලට වෙලාවට ඒකට අවශ්‍ය පියවර රජය ගත්තේ නැති බවත් විශේෂඥයෝ මේ ගැන ප්‍රකාශ කරනවා. වෛද්‍ය සංගම් 3-4ම කියනවා දැන් වෙනකොට මේ සති දෙක ඇතුළ ආසාද්‍ය අය දැන් 3 ගුණයෙන් වැඩි වෙලා තියෙනවා කියන එක. ඒ වගේම ඒගොල්ලන්ගේ ලිපියේ සඳහන් වෙනවා දැනට ICU ඇඳවල් ලබා ගැනීම සඳහා ඉන්න අය පොරොත්තු ලේඛනයකට ඇතුළත් කරලා ඊ අය නිවෙස්වල තියාගන්න කියලා උපදෙස් තියලා තියෙනවා. දැන් වෙනකොට ඔක්සිජන් පිළිබඳවත් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් කියන එකත් ප්‍රකාශ කරලා තියෙනවා. අපි යෝජනා කරනවා වහාම ස්වර්ව පාක්ෂික සමුළුවක් ඇඳවලා සියලුම දේශපාලන පක්ෂ එකතු කරගන්න. අපි රට බේරගමු පළමුව, අපි දේශපාලනය කරමු දෙවනුව. ප්‍රභේදයන් 6ක්. මේ ප්‍රභේදයන් 6න් පළවෙනි එක බ්‍රිතාන්‍ය ප්‍රභේදය ඇවිල්ලා තියෙනවා. ඒක කොළඹ, කුරුණෑගල, කළුතර, මහනුවර, පොළොන්නරුව, මන්නාරම වගේ ප්‍රදේශවල හොයාගෙන තියෙනවා B117 කියන එක. එතකොට B1428 කියන එක යුරෝපයෙන් මැද පෙරදිගින් එන එක යාපනයේ විශේෂයෙන්ම නල්ලුර් ප්‍රදේශයේ හොයාගෙන තියෙනවා. B1411 කියන ලංකාවට මාවේනික වෙච්ච එක මඩකලපුව කොළඹ ප්‍රදේශවල ඒකට කියන්නේ ශ්‍රී ලාංකික ප්‍රභේදය කියලා හොයාගෙන තියෙනවා. ඒ වගේම B1525 නයිජීරියාවෙන් එන ප්‍රභේදයක් බණ්ඩාරගම සහ කොළඹ ප්‍රදේශයේ හොයාගෙන තියෙනවා. B1617 ඉන්දියානු ප්‍රභේදය නවලෝක රෝහලේ කීප දෙනෙකුට එතන හොයාගෙන තියෙනවා. B1351 දකුණු අප්‍රිකාවෙන් එන ප්‍රභේදයක් නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබන අයට තියෙනවා කියලා මේ අද පත්තරේ සඳහන් වෙනවා. එතකොට මං හිතන්නේ රටක් හැටියට අපිට එන්න පුළුවන් හැම ප්‍රභේදයක්ම දැන් මේ වෙනකොට අලුත් ඒවත් හඳුනාගෙන තියෙනවා. රජයක් හැටියට ගත්ත ක්‍රියාමාර්ගවල තිබිච්ච අඩුපාඩුව නිසා තමයි අද මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. මාසයකට විතර උඩදී අපිට කිව්වා ආසාදිතයන් ඉන්නවා කියලා දවසකට 1000ක් විතර. ඊයේ පළවෙනි වතාවට අපිට පෙවුණ 3 ගුණයක් වැඩි කියලා. ඒ කියන්නේ ටෙස්ටිං එක අඩු නිසා ප්‍රමාණය අඩුවෙන් පෙන්වන්නේ. නමුත් ඇත්තටම මීට වැඩිය වැඩි. ඉතින් මේ ප්‍රශ්නය හරිම උග්‍ර ප්‍රශ්නයක් තියෙන්නේ. එතකොට අපි මෙහෙම ගියොත් ලබන සති දෙකේ මේ දත්තාකෘති නිර්මාණයෙන් මේක තවත් වැඩි වෙන්න යනවා කියලා. එතකොට මරණ සංඛ්‍යාව දහස් ගණන් වලින් නෙමෙයි දසදහස් ගණන් වලින් වැඩි වෙන්න පුළුවන්. මේක තමයි අපේ රටේ තියෙන දැන් විශාලම අභියෝගය. ජීවිත අපි බේරගන්න අභියෝගය තමයි අපිට තියෙන්නේ. දේශපාලඥයා විද්‍යාත්මක දත්ත මත පදනම් වෙච්ච ගත්ත තීරණයට පයින් ගහලා පිළියන්දල ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වූ ගත්ත මේ ක්‍රියාමාර්ගය නිසා ඇත්තටම පිළියන්දල
කැස්බෑව ආර්ථිකය ශක්තිමත් වුණාද? ඇත්තටම පිළියන්දල කැස්බෑව ජීවත් වෙන පුද්ගලයන්ගේ ආදායම් වැඩිවීම හෝ ඒ ආර්ථිකය තමන්ගේ දෛනික ආදායම වැඩි වුණාද? වැඩි වුණේ නැහැ. ඒක දැන් නැත්තරම නැති වෙලා යනවා. එදා ඒ වහපු විදියට ඒ සංචරණ සීමා දාලා යම්කිසි හුදකලා කිරීමක් කරා නම් මේ 100ක් පරීක්ෂා කරනකොට PCR වලින් 35ක් ඒක මේ ආසාදිතව හැටියට ගණන් ගන්නේ නැහැ නේ. එතකොට අපි වහාම කබීර් රහමතුමා පටන් ගත්තා වගේ කියන්න කැමති වහාම සර්වපාක්ෂික සමුළුවක් මේ සම්බන්ධයෙන් කතා කරලා අදාළ වූ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අපේ සහයෝගය ලබා දෙනවා කියලා. COVID-19 වසංගතයේ උග්‍ර තත්ත්වයකට අද රට මුහුණ දී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අද අපි උග්‍ර තත්වයකට මුහුණ දීලා තියෙනවා. ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව කඩා වැටෙනවා. ඔක්සිජන් හිඟයක් තියෙනවා. වෙන්ටිලේටර් හිඟයක් තියෙනවා. රෝහල් වල ඇඳන් හිඟයක් තියෙනවා. දිනෙන් දින කොවිඩ් රෝගය වැඩි වෙනවා. එහෙනම් අපි ඉන්නේ තීරණාත්මක අවස්ථාවක. ඒ වගේම වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ Institute of Health Metrics and Evaluation ආයතනයේ අනුව අපිත් ඒ වගේම වැඩිවීමක් මුහුණ පානවා පමණක් නෙමෙයි දවසකට 100කට වඩා මැරෙන්න පුළුවන් තත්වයක් ජූනි ජූලි මාසයේ පුළුවන්. ඒ නිසා මේ තීරණාත්මක අවස්ථාවේදී අපි ඔක්කොම එකට එකතු වෙලා ක්‍රියා කරන්න තියෙනවා. මේක ආණ්ඩුවේ නම බේරා ගන්න සටනක් නෙමෙයි. මේක දේශපාලන සටනක් නෙමෙයි. ඇත්ත වශයෙන්ම මේක ජනතාවගේ ජීවිතය බේරන සටනක්. අපි ආණ්ඩු මාරු කරන්න කියන්නේ නැහැ. මේ රටේ ව්‍යවස්ථානුව මේ වගකීම තියෙන්නේ කැබිනට් මණ්ඩලයට. මේ තියෙන කොමිටිය අසාර්ථක වෙලා තියෙන්නේ. මේවා ගැන ඉස්සෙල්ලා කිව්වා එකක්වත් ඒ ගැන ක්‍රියාත්මක වෙලා නැහැ. ජනතාවගේ විශ්වාසය නැති වෙලා තියෙනවා. අපි කියන්නේ ජනාධිපතිතුමයි කැබිනට් මණ්ඩලය මේ බලතල වහාම බාර ගන්න ඒ දැම්මම ක්‍රියා කරන්න. නැත්තම් ජීවිත ගණනාවක් නැති වෙනවා. ඉතින් රටේ ජනතාව පිළිබඳ අනුකම්පාවක් තියනවා නම් කැබිනට් මණ්ඩලය මේක අරගන්න. එතන පළපුරුද්දක් තියෙනවා. ඒ අනුව ක්‍රියා කරන්න. පවතින කොවිඩ් වසංගත තත්ත්වය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් මේ අපේ රටේ තියෙන ඊනියා විපක්ෂයට ඕනේ කොරෝනා වසංගතයෙන් මුළු මහත් රටම උත්පලව වෙනවත් දකින්න තමයි එයාට අවශ්‍ය. මරණ සංඛ්‍යාව වැඩි වෙනකොට, ආසාදිත සංඛ්‍යාව වැඩි වෙනකොට, නිරෝධායන කරන ප්‍රදේශ වැඩි වෙනකොට සතුටක් ඇති වෙලා තියෙනවා. ඒගොල්ලන්ට ඕන මේ කොරෝනා වසංගතයෙන් ශ්‍රී ලංකාවේ ජනතාව ගලවන්න නෙවෙයි. ශ්‍රී ලංකාවේ ජනතාව මේ කොරෝනා වසංගතයට ගොදුරු වෙන්න, බිලි වෙන්න තමයි ඒගොල්ලෝ ප්‍රාර්ථනාව හැම විටම. නමුත් අපිට විශ්වාසයක් තියෙනවා කඩිනමින් මේ රටේ ජනතාවගෙන් 60-70කට රට පුරාම ජනතාවට එන්නත් කරණය ලබා මේ කොරෝනා වසංගතයේ පැතිරීම පාලනය කිරීම. දේශපාලඥයොත් එක දෙයක් ඉගෙන ගත යුතු තිබෙනවා. දේශපාලඥයන් බලන්න ඕන මොනවද ලෝකීය වෛද්‍ය ශාස්ත්‍රයේ මේ ගැන සටහන් කරන කාරණා මොනවද කියලා. ඒ වගේම දේශීය යාන්ත්‍රණය තුල අපේ විශ්වවිද්‍යාල පද්ධතිය, කොළඹ විශ්වවිද්‍යාලය, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, රුහුණු විශ්වවිද්‍යාලය මේවයි මහාචාර්යවරු, ආචාර්යවරු මම දකිනවා ලිපි ගණනාවක් පුවත්පත්වල පළ වෙනවා. ඉන්ටර්නෙට් එකේ පළ වෙනවා. මේවයි තිබෙන කරුණු කාරණා හරි වැදගත්. හැබැයි එකම කරුණු කාරණාවක් සඳහාවත් මම දකින්නේ නැහැ රජයේ අවධානය යොමු වෙනවා. මේ තුන්වෙනි රැල්ලේදී දැනටම මරණ 130කට වැඩි සිදු වෙලා තියෙනවා මේ දින 10 තුල. ඇයි මේ තත්ත්වය මෙසේ වුනේ? සෞඛ්‍ය බලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, වෛද්‍යවරු මේ රටේ පංචන සීමා පනවන්න නැතුව මේ ව්‍යාප්තිය පාලනය කරන්න බෑ කියද්දි গুপ্ত විද්‍යාව විශ්වාස කරගෙන මේ රටේ කවදා හරි අහවල් දින අහවල් මාසේ මේක ඉවර වෙයි කියලා තීන්දුව මත මේ තීන්දුව ගැනීම තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. මේ රටට වෙන වෙන දේවල් කියන එක සම්බන්ධව නෙවෙයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියත් එක්ක ජනාධිපතිතුමා සාකච්ඡා කරේ. කොහොමද එන්නත් කරන්නට මුහුණ දෙන්නේ? කොහොමද චීනයේ එන්නතට අවසර ගන්න? කොහොමද මදිපාඩු එන්නත් ටික ලංකාවට ගෙන්වා ගන්න? ජනාධිපතිතුමා මේ සම්බන්ධව කටයුතු කරනකොට යුද හමුදාපතිවරයා ප්‍රධාන යුද හමුදාවෙන් ඇඳන් දහස් ගණනක රෝහල් වෙන වෙන ස්ථානවල හදාගෙන යනවා. ඒ නිසා මේ කොවිඩ් රෝගයේදී ඉතා පැහැදිලිව අපි මතක් කරනවා රජයක් විදිහට හැම වෙලාවෙම බලන්නේ එකදු මරණයක්වත් සිදු නොවි සෑම පුජ්‍යලයාගේම ජීවිත බේරගන්නේ කොහොමද කියන කාරණාව බලන්නේ. විපක්ෂයට අද වගකීමක් නැහැ. විපක්ෂයට තියෙන කෑක ගන්න. දැනට වාර්තා වෙලා නැත්තේ බ්‍රේසිල් වෛරසය විතරයි. දැන් උක්‍රේන් වෛරසය නැහැ කියලා කියන්න එපා. උක්‍රේන් කට්ටිය තමයි අර එංගලන්ත බඩුව ගෙනාවේ. දැන් අපේ මුරුත්තඩිගල ස්වාමීන් වහන්සේ දැන් කියනවා අපේ රටේ ජනතාව ඉතුරු වෙලා තියෙන්නේ පාර වැටලා මරණ එක බවනයි කියලා. කවුද කියන්නේ? මනෝ ගණේෂන්ලා නෙවෙයි. අපි ස්වාමීන් වහන්සේ කියනවා. දුකෙන් කියන්නේ. ඇත්ත ඒකයි. අපේ ආණ්ඩුවට කියන යෝජනාව සුබාන දෙකක් නා තුනට හරි මේ රට වහලා දාන්න. අපේ යෝජනාව ඒක කවුරුත් කියන්නේ ඒක.
දැන් මොකද්ද පාලකයෝ හදන්නේ? කොහොම මේ ව්‍යසනයක් අස්සේ මේ වෛරසයක් පැතිරෙන අස්සේ මිනිස්සුන්ගේ තමන්ගේ ජීවිතේ ගලවගන්නේ කොහොමද? හුස්ම ටික රැකගන්නේ කොහොමද කියලා මාරාන්තික සටනක යෙදලා ඉන්න අස්සේ කාය වර්ධන උපකරණ සහිත ක්‍රීඩාගාර කාය වර්ධන මධ්‍යස්ථාන මේ රටේ ඇති කරන්න හදනවා. ඒකට මුදල් වෙන් කරලා තියෙනවා. ඒක පාර්ලිමේන්තුවේ ඇහුවාම විපක්ෂයේ ඇයි මේ කාය වර්ධන මධ්‍යස්ථාන ඇති කරන්න ක්‍රියා කරේ කියලා ක්‍රීඩා ඇමතිවරයා නැගිටලා උත්තර දෙනවා මේකට සල්ලි ගත්තේ කරෝනා වලට වෙන් කරපු සල්ලි වලින් නෙමෙයි කියලා. මේවා හොඳයි බත් කන්නේ නැති මිනිස්සුන්ට. මං කියන්නේ කැමති ඇමතිතුමෝ මේ රටේ බත් කන මිනිස්සු ඉන්නේ. වැඩ කොහොම වෙතත් බොඩිය පුම්බලා නළුවෝ වගේ පෙනී ඉන්න උවමනාව මේ රටේ සමහර මැති ඇමතිවරුන්ට ඇති. හැබැයි පණ ටික රැක ගන්න තමයි රටේ ජනතාවට උවමනාව. මෙරට තුළ රසායනික පොහොර භාවිතය තහනම් කරමින් තුන්ඩියක් ඇති කිරීමට රජය ක්‍රියා නොකළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කොළඹදී මාධ්‍ය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කෘෂි කර්මාන්තයට පොහොර තහනමක් දැමීම තුළ රට තුළ බරපතල ප්‍රශ්නයක් උද්ගත වෙනවා. විශේෂයෙන්ම කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පරිශ්‍රණ හරහා මෙටා ඇනලිසිස් හරහා ඔප්පු වෙලා තිබෙනවා මේ රටේ දේශීය ආහාර නිෂ්පාදනය 20% සිට 40% දක්වා අඩු වන බවට. මේ තත්ත්වය තුළ රට තුළ ආහාර සුරක්ෂිත භාවය පළුදු වෙනවා. රට තුළ සාගින්නක් නිර්මාණය වීමේ ඉඩ ප්‍රස්තාව වර්ධනය. මේ කාබනික පොහොර වලට පමණක් යොමු වීම තුළ රට තුළ ඇතිවෙන ආහාර හිඟයට කුමක්ද පිළියම? පැහැදිලිවම අප කළ යුත්තේ පළවෙනි පරම්පරාවේ බාල අඩු මිලට ගන්න පොහොර යෙදවීම අඩු කරලා දෙවෙනි තුන්වෙනි පරම්පරාවේ ඉහළ ප්‍රවිතියේ පොහොර යෙදවීම. නොමිලේ පොහොර ලබා දීමේ නාමයෙන් බාල පොහොර ගෙන්වමින් රට තුල ක්‍රියාත්මක වෙන පොහොර සූදුව වහා නතර කළ යුතුයි. අපේ රටේ දැනට කාබනික පොහොර නිෂ්පාදන ධාරිතාවය 100% පමණයි. අපිට අහන්නට ලැබෙනවා මේ ඌනතාවයේ පිරිමහ ගන්නට පිටරටින් ගෙන්නන්නට යනවායි කියලා කාබනික පොහොර. කොහෙද පිටරටවල වල නිෂ්පාදන ධාරිතාවයක් තිබෙන්නේ? අපේ රටේ කාබනික පොහොර අවශ්‍යතාවය 100%කින් සපුරාලා. ඒක ගොවියා රැවට්ටවීම. ඇත්ත වශයෙන්ම ගොවියාට මේ තහංචිය දැමීම තුළ මේ රජය කරන්නේ Tamanට ලැබුණු ජනවර්ම පාවා දීම. කරුණා කරලා අපේ රටේ ගොවියා අනාථ කරන්නට එපා. කරුණා කරලා අපේ රටේ තුන්බියක් ඇති කරන ක්‍රියාදාමයට දායක වන්නට එපා. වැලිමඩ ප්‍රදේශයේ විසිතුරු මල් වගාකරුවන් මේ වන විට රසායනික පොහොර හිඟේ හේතුවෙන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බව අපට වාර්තා වුණා. මේ අතර සිය වට්ටක්කා අස්වැන්න නිසි මිලකට අලෙවි කරගත නොහැකිව පොළොන්නරුව ඊරිගියොයි ප්‍රදේශයේ ගොවි ජනතාවද මේ වන විට දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටිනවා. රජය විසින් රසායනික පොහොර භාවිතය තහනම් කිරීමට ගත පියවරත් සමග දිවයිනේ විවිධ ප්‍රදේශවල ගොවිතැන සිය ජීවනෝපාය බවට පත් කරගනිමින් ජීවත් වන ගොවීන්ට දැඩි අසීරුතාවයන්ට මුහුණ පෑමට සිදු වුණා. ඒ සිය වගාවන් සඳහා අවශ්‍ය ප්‍රමාණයට කාබනික පොහොර වෙළඳපොළ තුළ නොමැතිවීමෙන් ඒ අනුව වැලිමඩ ප්‍රදේශයේ සිටින විසිතුරු මල් වගාවේ නියැලෙන ගොවීන්ටද මෙම ගැටලුවට මුහුණ පෑමට සිදු වී තිබෙනවා. වැලිමඩ ප්‍රදේශයේ පවුල් 2000කට අධික පිරිසක් මල් වගාව සිය ජීවනෝපාය බවට පත් කරගෙන සිය ජීවිකාව ගෙන යනු ලබන බවයි එහි ගිය අපට දැකගත හැකි වුණේ. මල්වකාවේ සාර්ථකත්වය රැඳී පවතින්නේ පිරිපුන් පැලයක සහ ඉතා අලංකාර මල් වෙළඳපොළට ලබා දීමේ ඇති හැකියාව මතයි. එම සාර්ථකත්වය උදෙසා මල්වකාවේ ආරම්භයේ සිටම රසායනික පොහොර හා කෘමිනාශක යෙදීමට මල් වගාකරුවන් පුරුදුව සිටි බවත්, කාබනික පොහොර යොදා මල් වගා කරන ආකාරය පිළිබඳ තමන්ට දැනුමක් නොමැති බවත් මෙම ගොවීන් පවසනවා. කාබනික පොහොර එකපාරම කරන්න කියලා කිව්වම අපි දන්නේ නැහැ මේ පැලේ කොහොම මේ ඉදිරියට මේ ගන්නවද මල් දැන් පොහොර එක වර්ග වලට දැන් පැල සිටුවන්න එක පොහොර වර්ගයක්, අනිත් එක මල් ඇහැට ගන්න තව පොහොරයක්, ගලේ ගසේ වර්ධනයට තව පොහොර එකක්, ඒ වගේ වර්ග තියෙනවනේ. ඉතින් කාබනික පොහොර අපිට කලින් හඳුන්වලා දීලා තිබුණා නම් මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ අපිට මේකට මොකක් හරි විකල්පයක්. මේ අතර මෙම ගැටලුව සම්බන්ධයෙන් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා මෙලෙස අදහස් පළ කළා. ගොවියගේ වම් කනට පටාරියන් ගාලා
ගහලා හත් වටයක් වේගෙන් කරකවලා ලියද්දට අතෑරියාට පස්සේ ගොවියට ඇති වෙන තත්ත්වය මොකද්ද? අන්න ඒ තත්වෙන් හිටපු ගොවියා ඊට පස්සේ දනිපනි ගාලා පොඩ්ඩක් වටපිට බලමින් ඉන්නකොටම ඊළඟට වමත් ෂොට් කාර්යයක් දකුණු පැත්තේ කනට ගැහුවා. පෝර ප්‍රශ්නෙත් එක්ක එහෙම බැට කනකොට ගොවියා සතුටු වුණා. කමක් නැහැ මොනවා වුණත් කිල්ලීටරේ රුපියල් 100ක් 105ක් විතර තියෙනවනේ. එහෙම කල්පනා කරමින් හිටපු ගොවියට ඊළඟට පාත් කරපු හෙනගඩිය මොකද්ද? ගිය පළවෙනිදා සිට කිරි ලීටරේ රුපියල් 20කට වැඩි ගාණකින් අඩු කරන්න ආණ්ඩුව තීන්දුවක් ගත්තා. මෙන්න මේ අසාධාරණේ නවත්තන්න ඕනේ. මේ විදිහට පාංගෙඩිය මිලත් අඩු කරපල්ලකෝ. දැනටමත් ගොවි ජනතාව අපට කතා කරලා කියනවා අපි කිරි ගොවිතැනින් අපි ඉවත් වෙනවා. බම්බරෙට ගල් ගැහුවා වාගේ ආණ්ඩුව මේ වෙනකොට ගොවියට දැන් පහර දීලා තියෙන්නේ. මේ රටට බත සපේන රටට කණ්ඩ දෙන මිනිස්සුත් එක්ක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා කියන අනතුරු වගවීම අපි කරනවා. එමෙන්ම අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද රසායනික පොහොර භාවිතය ලංකාවෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. ඉතින් අපි මේ වෙනකොට ගෙනේම තහනම් කරාට දැනට ලංකාවේ තියෙන ඒවා බෙදා හැරීම පිළිබඳව කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ඉදිරියේදී ඒ පිළිබඳව කුෂිකර්ම අමාත්‍යතුමා මේ රටේ ගොවි සංවිධාන ගොවි මහත්තුරු සහ සියලු දෙනාම දැනුවත් කරන්න කටයුතු කරනවා. ඒකේ ප්‍රායෝගික අභියෝග තියෙනවා නම් ඒවා ප්‍රායෝගිකව අපි මුහුණ දෙන්න සූදානම්. ඒ ආණ්ඩුවක් විදිහට අධිකව ජනාධිපතිතුමාගේ තීන්දුව ඉතාමත් සාර්ථක විදිහට අරගෙන යන්න අපි කටයුතු කරනවා. ඒ වගේම තමයි ඒ ක්‍රියාත්මක කිරීමේදී ගොවි මහත්තුරුන්ටත් අපි පැහැදිලිව කියනවා. ගොවි ජනතාවට අසාධාරණයක් නොවන විදිහට තමයි ඒ ක්‍රියාත්මක වෙන්නේ. මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් හබරන ඊරිගේ ඔය ප්‍රදේශයෙන්ද තවත් ගොවි ගැටලුවක් පිළිබඳ අපට වාර්තා වුණා. එම ප්‍රදේශයේ ගොවීන් විසින් වගා කළ වට්ටක්කා නිසි මිලකට අලෙවි කරගත නොහැකිව ගොවීන් දැඩි දුෂ්කරතාවයකට මුහුණ පා සිටීමයි. බෑ වටේට අලිනේ කොහොමද රකින්නේ දැන් මාස 3ක් විතර රකින්නෝනේ අලි දවසක් ගන්න නිදා ගන්න බෑ එළි වෙනකන් ඇහැරලා ඉන්නේ මේ 3-4 දෙනෙක් එකතු වෙලා අක්කර 10ක් විතර හිටවලා තියෙනවා ඉතින් ඒකේ වට්ටක්කා උඩටම අස්සන්න නෙලා ගන්න වෙලාව තියෙන ඉතින් අස්සන්න නෙලා ගන්නට මේ අරන් ගියාම දඹුල්ලේ මාකට් එකට රුපියල් 10යි 15 ඉතින් අපිට සෑහෙන වියදමක් ගිහින් තියෙනවා මේ වට්ටක්කා වගා කරන්න ඉතින් රජය කියනවා ගොවිතැන් කරන්න කියලා ඉතින් අපිට මේ උනාට මේක ගැන බලන්නේ නැහැ කවුරුව ඉතින් අපි අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ජලය නොමැතිකම හේතුවෙන් සහ බලධාරීන්ගේ නිසි අවධානයක් යොමු නොවීම හේතුවෙන් රාජාංගනීය යාය 18 ප්‍රදේශයේ කෝමාරිකා ආයෝජනයට අද වන විට ඇති ඉරණම පිළිබඳවයි මේ අනාවරණය. රාජාංගනය යාය 18 ප්‍රදේශයේ කෝමාරිකා වගාවක් සිදු කිරීම වෙනුවෙන් බිම් සකස් කර ඊට ආයෝජකින් පැමිණියත් මේ වන විට එම ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙනවා. මෙම කෝමාරිකා වගාව සිදු කරන ප්‍රදේශය විල්පත්තු රක්ෂිතයට අයත් ප්‍රදේශයක් බවටත් එම ප්‍රදේශයේ මෙලෙස කෝමාරිකා වගාවන් සිදු කරන බවටත් ඇතැම් පාර්ශව එල්ල කරන චෝදනා හමුවේ මෙම ව්‍යාපෘතිය මේ වන විට ඇන හිට ඇති බවයි මහා සංඝරත්නය පවසන්නේ. මෙතන වනජීවී කාර්යාලය පවතින මීට එහායින් කිලෝමීටර් කමාරක් විතර එහායින් තමයි පැරණි වනජීවී කාර්යාලය. මේ බෝඩ් එක පවා තියෙන පැරණි බෝඩ් එකක් තියෙනවා එතන. අසත්‍ය ප්‍රකාශනයක් ලබා දුන්නා මේ ව්‍යාපෘතියට විරුද්ධව විල්පත්තුව කපනවායි කියන කාරණය තුල. එනිසා දරපු මතය වැරදි කියන කාරණය අපි මේ වෙනකොට අපි සනාථ කරලා තියෙනවා. එනිසා අපිට සඳහන් කරන්න පුළුවන් මේ කෝමාරිකා ව්‍යාපෘතිය තුළින් මේ ජන ජීවිතය ගොඩනගා ගන්න පුළුවන්. ආර්ථිකය ගොඩනගා ගන්න පුළුවන් මිනිසුන්ගේ. විල්පත්තු රක්ෂිත ප්‍රදේශයට කිලෝමීටර් 1.5ක් පමණ ඇතින් අදාළ කෝමාරිකා ව්‍යාපෘතිය සිදු කරන භූමිය පිහිටා ඇතත් එම භූමියට ජලය ගෙන ඒමටද මේ වන විට රජය අවසර ලබා දී නැත්තේ ඇතැම් පාර්ශව එල්ල කරනු ලබන අසත්‍ය චෝදනා හමුවේ බවයි ගම්වාසීන් වැඩිදුරටත් පවසන්නේ. දැනට අපිට කෝමාරිකා හිටවලා නැහැනේ. දැනට හිටවලා නැහැ. නෑ හිටවන්න විදියක් නැහැ. දැන් අපිට වතුර ජලය අවශ්‍යයි. ජලය නැති නිසා කෝමාරිකා දැත්තර මේකට අවසර දැන් පොළොව අපි හදලා තියෙනවා. පොළොව හැදුවට අපිට නැහැනේ දැන් වතුර. ඒත් වතුර නැතුව කෝමාරිකා හැදුවට වතුර නැතුව කොහොමද අපි කෝමාරිකා වගාවෙන් දිනුවක් ලබන්නේ? පණංකාණිය ඇල අපතේ යන වතුර ටික අපිට අනිවාර්යයෙන් අවශ්‍යයි. අපේ ගම ඇතුළේ හැම ගමේ හැම කෙනෙකුටම ප්‍රයෝජනයක් වෙන විදිහට වතුර ටික ගමට දෙන්න. මේ යාය 18 ගමේ LTT ගහන කාලේ ඇත්තටම කවුරුවත් ආවේ නැහැ මිනිස්සුගේ දුක බලන්න. වතුර ටිකක් මේ මිනිසුන්ට ආවේ නැහැ. ඒ වතුර නැත්තේ කවුද කියලා බලන්න කවුරුවත් ආවේ නැහැ. ඒක ඇත්තටම අද මේ ව්‍යාපෘතිය නැවතිලා තියෙනවා. මේ සියලු කරුණු කාරණා හේතුවෙන් මේ වන විට අදාළ කෝමාරිකා වගාව සිදු කරගෙන යාමට පැමිණි ආයෝජකයින් දැඩි අසීරුතාවයකට පත්ව ඇති අතර ඔවුන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව බලධාරීන් සොයා බලා නීති රාමුවෙන් පිට යම් දෙයක් සිදු වී ඇතනම් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.
අපිට ගහන්නේ මේක මෙහෙමයි මේක වංචාවක් මේක බිල් මෙන්න කතාවක් කියන්නේ මිනිස්සුන්ගේ මේ ඉඩම් සොරකම් කරනවා මෙන්න මේ කතාවක් ඇදගෙන යනවා. ඒ නිසා ඒ තනි පුද්ගලයෙක් එක්කෙනෙක් දෙන එකතු වෙලා මේ ගහන එකෙන් මේ සියලුම ජනතාවට එන්නේ මේක නැති වෙලා යන එක. ඉතින් මම කියන්නේ අපි එතෙන්ට ගියොත් අපි රටක් වශයෙන් පරාදයි. අපි මේක ප්ලෑන් කරලා තියෙන්නේ අවුරුද්දකට ඩොලර් බිලියන 4.9ක් ලංකාවට ගේන්න. එතකොට මධ්‍යම පරිසර අධිකාරිය මේවට අවසර දීලා තියෙනවා. ඊට පස්සේ ප්‍රාදේශීය ලේකම්තුමා මේකට අවසර දීලා තියෙනවා. තනි තනි ඉඩම් වලට. ඒ ඉඩම් වල තමයි අපිට කොමාරිකා වගා කරන්නේ. ඉතින් ඒ සියලු අවශ්‍ය කරන ඒ සියලුම නීතිමය ස්වභාවයන් සියල්ල සම්පූර්ණ කරගෙන තමයි මෙතෙන්ට අපි ඇවිල්ලා තියෙන්නේ. මෙම ව්‍යාපෘතියත් සමග ගම්වැසියන්ට රැකියා වෙළඳපොළක් ඇති වූ අතර මෙම කෝමාරිකා භූමිය පිහිටි ප්‍රදේශද විශාල ලෙස සංවර්ධනය වූ බවයි ආයෝජකයින් වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඇත්තටම මේක අපේ ගමට ඉතාමත් වටින දෙයක්. මොකද ගමේ පහුගිය කාලේ මේ ගමේ වැඩි පිරිසක් හිටියේ කොළඹ කම්කරු සේවයට ගිහිල්ලා. නමුත් මේ වෙනකොට ගම තුල මේ රැකියා ටික හම්බ වෙලා තියෙනවා. මේ කරගෙන යන කාර්යය හරියට කරගන්න පුළුවන් වුණොත් අපේ මිනිස්සුන්ගේ ජන ජීවිතය ඇත්තටම වර්ධනය වෙනවා. අපි විල්පත්තු කැලේ කැපුවේ නෑ එක බිම්මංගලක්වත්. මගේ අතර දෙකමාරක කොටසක් කෝමාරිකා වගාවට මගේ සිය කැමැත්තෙන් මම ලබා දීලා තියෙනවා. ඒ වගේම අනිත් ජවියනුත් අපිට මේ කෝමාරිකා වගාවට ඉඩම් ලබා දීලා තියෙනවා. එයාලගේ සිය කැමැත්තෙන්ම කොළඹ ඉඳලා මේ සියලු දේවල් බලන්නේ නැතුව එන්න ගමට. මේ ගමට එන්න ගමට ඇවිල්ලා මේ ගමේ තත්ත්වය මොකද්ද කියලා බලන්න. මේකේ පරිසර හානියක් සිද්ධ වෙනවද? වන විනාශයක් සිද්ධ වෙනවද? ඒ වගේම සත්තුන්ට මොකක් හරි හානියක් සිද්ධ වෙනවද? කැලෑ කපනවද? මේ හැම දේ ගැනම බලන්න අපි එන්න කියලා කිව්වා. බලධාරීන් කඩිනමින් මේ පිළිබඳව අවධානය යොමු කර ඊට නිසි පිළියම් ලබා දෙන තුරු සියත ප්‍රවෘත්ති අප විමසිල්ලෙන්. සමාජය තුළ සුලභ රෝගී තත්ත්වයක් වන හිසරදේ රෝගය පිළිබඳවයි අද Do You Know තුලින් අවධානය. Do you know? බොහෝ පුද්ගලයින්ට තියෙන විශාල හිසරදයක් තමයි හිසරදය රෝගී තත්ත්වය. ටිකක් ඔළුව රිදෙනවා වගේ කියලා හිස තබාගෙන සිටින දසුන් අපි කාටත් පුරුදු දෙයක්. ඇත්තටම මොකක්ද මේ හිසරදය කියන්නේ? ඕනෑම පුද්ගලයෙකුගේ ශරීරයේ ප්‍රධානතම ඉන්ද්‍රිය වන්නේ මොළයයි. මොළය ස්නායු පද්ධතියේ මූලස්ථානයයි. එයින් නිකුත් වන මූල ස්නායුව කුඩා මොළය ඔස්සේ ප්‍රධාන කශේරුකා පද්ධතියට ඇතුළු වී කශේරුකා සන්ධිස්ථාන වලින් පිටතට නිකුත් වී ශරීරයේ සියලුම ඉන්ද්‍රියන් සහ අවයවයන් කරා ගොස් ඒවායේ ක්‍රියාකාරීත්වයට දායක වනවා. එම නිසා ශරීරයේ කුමන අවයවයක ඉන්ද්‍රියක දෝෂයක් ඇති වුණත් එය මොළයට බලපෑම් කරනවා. එම බලපෑම්වල උච්චතම අවස්ථාවේදී හිස ප්‍රදේශයේ මතුවන වේදනාවයි මෙලෙස හිසරදය කියලා අපි අර්ථකථනය කරන්නේ. ඔබ දන්නවාද මේ හිසරදය රෝගී තත්ත්වයට හේතුවන කරුණු මොනවද කියලා? මේ සඳහා හේතුවන ප්‍රධානතම කරුණ වන්නේ හිස ආශ්‍රිත ප්‍රදේශයේ සෙම බහුල වීමයි. හිස් කබල තුල එක් රැස්වන සෙම නාස්කුහරයෙන් බාහිර වාතය සමග එකතු වන ශුද්‍ර ජීවීන්ගේ බලපෑමෙන් නරක් වීමට ලක්වනවා. එලෙස නරක් වන සෙම නිසා හිස බරගතිය ඇතිවන අතර නරක් වූ සෙම මොළ කුහරයෙන් ඉවත් වන තුරු හිසේ රෝගාබාධ ඇති කරනු ලබනවා. එසේනම් හිසරදේ රෝගයෙන් අප පරිස්සම් විය යුතු ආකාරය පිළිබඳවත් ඔබ දැනුවත්ද? විශේෂයෙන්ම ඔබ හිසරදේ රෝගයෙන් පෙළෙන රෝගියෙක් නම් සවස් කාලයේදී ඇල්දිය නෑම, උෂ්ණාධික ආහාර වලින් වැළකී සිටීම, මත්ද්‍රව්‍ය සහ දුම්පානයෙන් වැළකී සිටීම මෙන්ම තෙල් සහිත කෘත්‍රිම ආහාරයන්ගෙන් වැළකී සිටීම මෙම රෝගයෙන් පරිස්සම් වීම සඳහා ඉතාමත් වැදගත්. ඒ වගේම මෙලෙස හිස් කබල තුල පවතින සෙම වියලීමට නම් මුළු ශරීරයේම උෂ්ණාධික බව අඩු කිරීම මේ සඳහා සිදු කරනු ලබන ප්‍රධානතම ප්‍රතිකර්මයක් වන අතර මීට අමතරව රෝගියාගේ ශරීරයේ පවතින අනෙකුත් අහිතකර තත්ත්වයන් සොයා බලා ඊට අවස්ථානුකූලව නිසි පිළියම් යෙදීමද සිදු කළ යුතු වනවා. Do you know? දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. විශේෂ කාර්ය බලකාය සඳහා නව ඒකකයක් ආරම්භ කිරීමට ඊයේ දින කටයුතු කර තිබෙනවා. මෙම ඒකකය දියමත විශේෂ පිහිනුම් ඒකකය ලෙස හඳුන්වනු ලබන අතර මෙම ඒකකය විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 16 දෙනෙකුගෙන් සමන්විතව පිහිටුවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.
බදුල්ල දුම්රියපොළ මාර්ගයේ වෙළඳ සැල් 20කින් පමණ සමන්විත කඩපෙළක ඇති වූ ගින්නකින් එක් වෙළඳ සැලක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබෙනවා. කෙසේ වෙතත් බදුල්ල මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකය බදුල්ල පොලිසිය සහ ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ඇතිව ගින්න පාලනය කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ. නෝවුඩ් නගරයේ කලක සිට රහස්‍යගත ලෙස පවත්වාගෙන යනු ලැබූ මද්‍රව්‍ය අලෙවි කරනු ලබන ස්ථානයක් වැටලීමට නෝවුඩ් පොලිසිය සමත්ව තිබෙනවා. වැටලීම සිදු කරනු ලබන අවස්ථාවේදී එම ස්ථානයේ තිබී කේරළ ගංජා සහ හෙරොයින් ඇතුළු භාණ්ඩ රැසක් සිය බහරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. මේගමුව නගර මධ්‍යයේ පිහිටි ස්වර්ණාභරණ වෙළඳ සැලකට පැමිණි පුද්ගලයෙකු එහි තිබූ ලක්ෂ 50කට අධික වටිනාකමකින් යුත් රන් මුදු 5ක් සොරාගෙන යන අයුරු ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. එම පොතත් සමගින් සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු රාත්‍රී ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.